समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ අපිට ලෝකේ කවුරුත් දකින්න නැති විදිහට දකින්න ඉගැන්නුවා. සාමාන්‍ය ලෝකයට පේනවට වඩා වෙනස් විදියට ලෝකේ දිහා බලන්න බුදුරජාණන් වහන්සේ අපව පෙළඹුවා. එතකොට අපිට සාමාන්‍ය කෙනෙකුට ලෝකේ පේනවට වඩා වෙනස් කෝණයකින් ලෝකේ දිහා බලන්න ලැබුණු සුන්දර අවස්ථාවක් මේ උදා වෙලා තියෙන්නේ. මිනිස්සු දැන් කියනවා ආයේ ලංකාව වගේ තැනක ඉපදෙන්නේ නැත්තම් හොඳයි කියලා. මේ වගේ තැනක ඉපදෙන්නේ නැත්තම් හොඳයි කියලා මිනිස්සු කියනවා. ඒකට මිනිසුන්ට කියන්න එක එක සාධාරණ හේතුත් තියෙනවා ඇති. පවතින ආර්ථික රටාව, අවුරුදු විශාල ප්‍රමාණයක් තිස්සේ ඇතිවෙච්ච දේශපාලනික විපර්යාසයන්, ඊයේ පෙරේදා නෙමෙයි අවුරුදු ගණනාවක් තිස්සේ නිදහසෙන් පස්සේ ඇතිවෙච්ච විවිධාකාර දේශපාලන විකෘතිතා, දේශපාලන බලපෑම්, ඒ වගේම 30 අවුරුද්දකින් බැටකාපු යුද්ධය, මේ සියල්ලම නිසා මිනිස්සු කියනවා ඇති ආයේ මේ වගේ තැනක ඉපදෙන්නේ නැත්තම් හොඳයි කියලා. දැන් මේ කාලේ වැඩි මිනිස්සු එහෙම එකක් කියනවනේ. එතකොට මිනිසුන්ගෙන් ඇහුවාම ඒ අයට කියන්න මේ කාම ලෝකෙන් හදාගත්ත සාධාරණ යයි සම්මත හේතුත් තියෙනවා ඇති. නමුත් මේ ලංකාව ආධ්‍යාත්මික ප්‍රවේශයක් අතින් ගත්තට පස්සේ මොනතරම් විභවයක් තියනවාද කියලා හරියට දැනුනොත්, හරියට තේරුනොත් කවදාවත් ඒ වගේ කතාවක් කියන්නේ නැහැ. ආධ්‍යාත්මික ලෝකයකට ආධ්‍යාත්මයක් දියුණු කර ගන්නවා කියනකොට පාරිසරික සාධක හරි වටිනවා. ඒ පාරිසරික සාධක අතින් පුදුමාකාර අගයක් තියෙන, වටිනාකමක් තියෙන භූමියක් තමයි මේ ලංකාදීපය කියලා කියන්නේ. ලෝකේ කොහෙවත් නැති තරමේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ අපි අතර. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ආරක්ෂා කිරීමේ ගෞරවය හම්බ වෙන්නේ ලංකාවේ භික්ෂුවට. ඒක මාන්නයක් හදාගන්න හේතුවක් නෙමෙයි. වැටකෙయ్యා ඉස්ම වළඳා වැලි ගොඩවල් වලට කර තියාගෙන ත්‍රිපිටකේ රැකපු ಜಾති අපි තමයි. ස්වාමින් වහන්සේලා ඒ විදිහට ත්‍රිපිටකේ රැකගනිද්දී මේ ලංකාවේ කොස් ටික කඩලා, පොලොස් ටික කඩලා, පොල් ගෙඩිය කඩලා, gedara තියෙන ඒවා විකුණලා, ඒ ලැබෙන දෙයකින් ධර්මකාමී සංඝයා පෝෂණය කරමින් අපි තමයි ලංකාවේ තේරවාදී භික්ෂුව ආරක්ෂා කරගත්තේ. ඒ වගේම ඒ විදියට භික්ෂුව ගුණධර්ම පුරද්දී ඒකයි අදටත් මිනිසුන්ට තියෙන්නේ නිකන් දානේ ටිකක් පන්සලට පූජා කරනවා කියනකොට Tamanට ඉන්න ලොකුම කාම බැම්ම තමයි දරුවා කියලා කියන්නේ. ඒක ලොකුම කාම බැම්ම. දැන් අපි මොනවා හරි හම්බුනාම අම්මා කෙනෙක් දරුවට තමයි පළවෙනියෙන් දෙන්නේ. නෑ ඔයාටත් පස්සේ දෙන්නම්. පළවෙනි එක බුදුරජාණන් වහන්සේට, පළවෙනි කොටස සංඝයාට. සමහරට නන්නා දුනන හාමුදුරුවෝ කෙනෙක්. ඇඳුරුම් කමක් නෑ. දැකලා කතා බහ කරලත් නැති වෙන්න පුළුවන්. නමුත් දරුවට දෙන්නත් කලින් ශාසනය වෙනුවෙන්, සංඝයා වෙනුවෙන් දන් වැටක් දෙන්න අදටත් අපේ මේ හැම මස්ලේ නහර ඇට මිදුළු වලටම කිඳා බහැපු සත්‍යයක් තියෙනවා නම්
ඒක අනාදිමත් කාලයක් තිස්සේ පෝෂණය වෙච්ච එකක්. ඒ නිසා මේ ලංකාව ගොඩාක් වටිනා තැනක්. මේ බඳු භූමියක ආයේ ඉපදෙන්න ප්‍රාර්ථනා කරන්න ඕනත් නැහැ. භවයේ කොහොමත් අපිට ප්‍රාර්ථනා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ නැහනේ. ඒ නිසා ඔබට එකක් කියන්නම්. හැබැයි මොන ලෝකේ ඉපදුනත් කමන්නේ හිස් සතින් මැරෙන්න එපා. හිස් සතින් නම් මැරෙන්න එපා. හිස් සතින් මැරුණොත් මොන ලෝකයක විවෘත වෙයිද කියලා දන්නේ නැහැ. සමහර අය හිතනවා ඔය යුරෝපීය රටක ඉපදිනවා නම් හොඳයි. එතකොට ඔවුන්ගේ ආර්ථික ශක්තිය ගැන අපි උදම්මනනවා. ඔවුන්ගේ බලය ගැන අපි උදම්මනනවා. යුදමය බලය ගැන උදම්මනනවා. මේ සියල්ලම පිළිබඳ වර්ණනා කරමින් අපි කාලේ ගෙවුවට පින්වත්නි මේ ජීවිතය ඇස්සේ ඒ ඔක්කොටම වඩා ලෝකේ නැති එකම දේ මේ දුක නිමා කරගන්න ධර්මයේ. ඒ ධර්මයේ තුලින් අපි නැගී හිටින එකයි වැදගත්. දැන් අද මාතෘකාවක් හැටියට සෝවාන් වීම සහ මේ කාමරාග පටිග වශයෙන් ඇලීම් සහ ගැටීම් දුරු කරගන්න විදිහක් ගැනයි අහලා තියෙන්නේ. මම ඔකට බොහොම ලස්සන දේශනාවක් අද ඔබට දේශනා කරනවා. බොහොම සාවධානව සිහි නුවණ උපදවාගෙන අහන්න. ඒතරේ ඇහුවාම මේ එකම දේශනාවකින් ඔබට දුක කෙලවර කරගන්න පුළුවන්. ගොඩාක් බණ ඕනේ නැහැ. ත්‍රිපිටකේ ගොඩාක් සූත්‍ර තියෙනවා තමයි. එහෙම ගොඩාක් සූත්‍ර තිබ්බා කියලා ඔක්කොම කටපාඩම් කරගන්න ඕන කියලා එකක් නැහැ. එකම මේ අතු මාතෘකා කරන පාඩේට අනුව ඒකට අදාළව මේ කාමරාග පටික දුරු කරගන්න අදාළ එකම දේශනාවකින් සැබෑවටම කාමරාගයත් පටිගයත් කියන දෙකම දුරු කරගන්න පුළුවන්. ඔකට ලස්සන දේශනාවක් තියෙනවා සංයුක්ත නිකායේ නිදාන වර්ගයේ නිදාන සංයුක්තයේ තියෙනවා ඥානවත්තු සූත්‍රය කියලා සූත්‍රයක්. මොකක්ද නම? ඥානවත්තු සූත්‍රය. ඒකේ තියෙනවා ඥානය ලැබීමේ කරුණු 44ක්. බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේම චතුචත්තාලී සංභෝ භික්කවේ ඥානවත්තුන් දේසිස්සාමීති. මහණෙනි ඥානෙ ලැබෙන තැන් 44 දේශනා කරන්නම්. තං සුනාත මහණෙනි හොඳට අහන්න. සාදුකං මනසිකරෝත හොඳට මනසිකාරය කරන්න. බාසිස්සාමීති මම දේශනා කරන්නම්. අන්න එහෙමයි දේශනාව පටන් ගන්නෙ. ඥානවත්තු ඥානෙ ලැබෙන කාරණා 44ක් එකේ තියෙනවා. ඇත්තටම මේ 44ම ඕනේ දක්ෂ ශ්‍රාවකයෙකුට මේ කාරණා 4කින් මේ වැඩපිළිවෙල ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. කාරණා 4කින් 44ම වුණත් නෑ. තියුණු ප්‍රඥාවක් තියෙන කෙනෙකුට එක දහම් කොට්ටාසයකින් අවබෝධය කරා යන්න පුළුවන්. ওই කාමරාග පටිගය වගේ දුරු කරගන්න පුළුවන්. දක්ෂ ශ්‍රාවකයෙකුට එහෙම පුළුවන්. එහෙම අදක්ෂ කෙනෙක් ඉන්නවා නම් යාට මේ 44 බොහෝම සිහියෙන් ඉගෙන ගත්තොත් මුළු මූලික බුද්ධ දේශනාවේම අන්තර්ගත දහම් පර්යාය මේ එක දේශනාවක අන්තර්ගත වෙනවා. මුළු බුද්ධ ශාසනයම අවධාරණය කරන එක දේශනාවක. ඒකයි හරි පුදුමේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පටිච්ච සමුප්පාද න්‍යාය එක තැනකින් අකුලල එළියට මතු කරපු තැනක් මේ ඥානවත්තු සූත්‍රය කියන්නේ. ඒ වගේම ඥානවත්තු සූත්‍රයේ මේ පටිච්ච සමුප්පාදයේ දැන ගැනීම තුළ එයා කොහොමද ඥාන දෙකක් විදියට මේක දියුණු කරගෙන ඉදිරියට යන්නේ මහත්ඵල මහානිසංස කරගන්නේ කියන එක ඊට පස්සේ කියලා තියෙනවා. ඒ නිසා මේ දේශනාව අදට ඊටාම වැදගත් දේශනාවක්. පටිච්ච සමුප්පාදයේ ඇසුරෙන් පවතින දේශනාවක්. නමුත් මේක බොහොම විස්තරාත්මකව පැහැදිලි වෙන ඊටාම රමණීය අතිශය චමත්කාර ජනක පුදුම පිබිදීමක් ඇති වෙන විදිහේ දේශනාවක්. උන්වහන්සේ මතක් කරනවා ඥානවත්තු සූත්‍රයේ මහණෙනි පළවෙනියෙන් බුද්ධ ශ්‍රාවකයා විසින් ඥාන 4ක් උපදව ගන්න ඕන කියනවා. මොනවද මේ ඥාන 4? ජරා මරණ ඥානං, ජරා මරණ සමුදයේ ඥානං, ජරා මරණ නිරෝධේ ඥානං, ජරා මරණ නිරෝධගාමිනී පටිපදාය ඥානං,
මෙන්න මේ ඥාන හතර තමයි පළවෙනියෙන් බුද්ධ ශ්‍රාවකයෙක් උපදව ගන්න ඕන කියනවා. ඒකට හේතුව බුද්ධ ශ්‍රාවකයෙකුට කිට්ටුම ගැටලුව මේ ජරා මරණ කියන ස්වභාවය. ඔබට කිට්ටුවෙන්ම ප්‍රකටවම දැනෙන තැනින් තමයි දැන් බුදු කෙනෙක්ගේ දේශනාවේ ආකෘතිය තමයි අර දන්නා තැන ඉඳලා තමයි නොදන්නා තැනකට ශ්‍රාවකයා අරගෙන යන්නේ. එහෙම නැතු එකපාර මහසින් කඩා වැටුණා වගේ නොදන්න එකක් කියන්නේ නැහැ. දැන් දන්න එක ඒකනේ කුඹුර ගැන දන්න මිනිහෙකුට කුඹුර ගැන බණ කියලා තියෙන්නේ. වගාව ගැන දන්න මිනිහෙකුට වගාව ගැන බණ කියලා තියෙන්නේ. ඊට පස්සේ පින්වත්නි එතනින් එහාට ගිහින් සමහර විට ඔය බමුණෝ එහෙම ආවම ඒ බමුණෝ දන්න දෙයින් ඒ දන්න තැනින් තමයි සත්‍ය මතු කරන්නේ. දැන් මුහුදේ ඉඳලා ආපු පහාරාදට මුහුද ගැන බණ කියලා තියෙන්නේ. මේ මුහුද වගේ අනුපූර්ව වශයෙන් ගැඹුරට යන්නේ අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා ඔහොම ගැඹුරට යන්න තියෙන්නේ. මුහුද ගැඹුරට යනවා ඒ විදිහට මුහුදේ ලුණු රස එකම රසය නිමිති ධර්මයේ එකම රසය නිවන් රසය මහා මුහුදට පංච මහා ගංගා වලින් වතුර වැටෙනවා. ඒතකොට එකම ළමයි ඒ වගේ මේ එක එක කුල වලින් ඇවිල්ලා මහාන වෙනවා මේ ශාසනය එකම නමකින් හඳුන්වන්නේ. ඉතින් මේ මහා මුහුදේ වටිනා රත්නයන් තියෙනවා. මේ බුද්ධ ශාසනෙත් වටිනා රත්නයන් තියෙනවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයේ කියලා. ඉතින් මහා මුහුදේ කුණු තියාගන්නේ මේ බුද්ධ ශාසනයේ කුණු වලට ඉඩක් නැහැ. ඔය වගේ ඉතින් හරි ලස්සනට කුඹුර මේ මහා මුහුද ගැන දන්න පහරාද වගේ කෙනෙක් ආවම යාට ඒකෙන් තමයි බණ කියලා තියෙන්නේ. කියන්නේ මේ බුද්ධ දේශනාවේ ආකෘතියක් තියෙනවා. ආවේනික ස්වභාවයක් තියෙනවා. ශ්‍රාවකයා දන්න තැනින් නොදන්නා තැන කරා පමුණුවන්නේ. එහෙම නැත්නම් එකපාර මහසින් කඩා වැටුණා වගේ මේ මෙලෝ දෙයක් දන්නේ නැති කෙනෙකුට නිකන් උඩු යටි කුරු වෙන විදිහ මේ මොකද්ද මේ කිව්වේ මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ කියන තැනකට ශ්‍රාවකයා වටන්නේ නැහැ. එතකොට දැන් මෙතන ඥානෙ උපදවා ගැනීම ගැන කියද්දිත් මිනිහෙකුට කිට්ටුවෙන්ම දැනෙන එක තමයි ජරා මරණ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා මේ මහණෙනි ජරා මරණ ඥානයක් හදාගන්න කිව්වා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ජරා මරණ සමුදය ඥානයක් හදාගන්න කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මතක් කළා ජරා මරණ නිරෝධේ ඥානයක් හදාගන්න ජරා මරණ නිරෝධගාමිනී පටිපදාය ඥානයක් හදාගන්න කියලා. මේක ඥානවත්තු සූත්‍රයේ තියෙන්නේ. එතකොට මේ ඥාන හතරම ඇති කරගෙන කෙනෙකුට එතනම විදර්ශනාව දියුණු කරලා ඕනනම් මේ සම්පූර්ණයෙන්ම දිට්ටි සම්පන්න පුද්ගලෙක් වෙන්නත් පුළුවන් ඕනනම්. එහෙම නැත්තම් එතනට යන්න බැරි නම් මේ ටික ඔක්කොම හොඳට ඉගෙනගෙන තමන්ට පුළුවන් තමන්ගේ ජීවිතයෙන් මේ ධර්මය අත්දැකලා දිට්ටි සම්පන්න පුද්ගලෙක් වෙන්න. දැන් ජරා මරණ ඥානය කියනකොට එයා ඒ ඥානෙ නිකම් ඇති වෙන්නේ නැහැ. ජරා මරණ කියන්නේ මෙයයි. ඒ කියන්නේ ජරාව කියන්නේ මෙයයි මරණය කියන්නේ මෙයයි කියලා බුද්ධ ශ්‍රාවකයාට බොහෝම පැහැදිලි නුවණක් තියෙන්න ඕන. මොකද්ද ජරාව කියලා කියන්නේ? කතමංච භික්කවේ ජරා මරණ. මහණෙනි මොකද්ද මේ ජරා මරණ කියලා කියන්නේ? යා තේසං සත්තානං තම්මි සත්තනිකායේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ජරා ජීර්ණතා, කණ්ඩිච්චතා, පාලිච්චතා මේ විදිහට කියාගෙන යනවා. මේක බොහොම ප්‍රකට සත්‍ය විභංග සූත්‍රයේ තියෙන ওই පාඩේ. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මහණෙනි ජරාව කියන්නේ දිරීමක් තියනවාද? දිරා යෑමක් තියනවාද? ඒ වගේම වැටීමක් තියනවාද? ওই දත් වැටෙනවා, කෙස් වැටෙනවා, එක එක ඒවා වැටිලා යනවා මේකෙන්. ඒ කියන්නේ ජරාවට පත් වෙනකොට තමයි හිම වැටෙන්නේ. පාලිච්චතා කියලා කියන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා වෙනස් වීමක් තියනවාද? ඒ කියන්නේ කළු කෙස් සුදු වෙනවා ඒ වගේ. ඊට පස්සේ ඇඟ රැලි වැටීමක් තියනවාද? ඊළඟට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා එතනින් එහාට ගිහින් ඒ ශ්‍රාවකයා තුල මේ ශරීරයේ ගෙවි යන බවක් තියනවාද? මෙන්න මේකට මහණෙනි ජරාව කියනවා. බලන්න ජරාව ගැන කොච්චර පැහැදිලි අදහසක්ද? ජරාව කියන්නේ ඕකට. එතකොට ඔන්න ඔය මේ එතකොට මේ ජරාව ගැන කියන්නේ වෙන එකක් ගැන නෙමෙයි. මේක හොඳට අහගෙන ඊට පස්සේ ඥානයක් විදියට මේක ප්‍රගුණ වෙන විදිය අන්න එතන අහගන්න හොඳට. ඊට පස්සේ මරණය, මේ මරණ ඥානය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ මරණය ගැන තෝරන්නේ කොහමද? චුති චවනතා. ඒ කියන්නේ චුත වීමක් තියනවද? සම්පූර්ණයෙන් බිඳීමක් ස්කන්ධයන්ගේ
බිඳී යාමක් තියෙනවා නම් කන්දහානම් බේදෝ කියලා එකට කියන්නේ. ස්කන්ධයන්ගේ බිඳීමක් තියනවද? ඒ වගේම ශරීරයේ අතහැර යාමක් තියනවද? කාලක්‍රියා කිරීමක් තියනවද? මහණෙනි ඒක තමයි මරණය. එතකොට මෙන්න මේක ජරා මරණ කියලා මේක නුවණක් තියෙන්න ඕන. මේ නුවණ හදා ගන්න ඕන. ඊට පස්සේ ඒ නුවණ විතරක් තිබ්බට වැඩක් නැහැ. ඒක මහලාපෝම පහල එකක්. ඒක ඕන මිනිහෙකුට තේරෙනවනේ. ඕන ඉගෙන ගත්ත මිනිහෙකුට ජරා වෙනවා කියන්නේ මේක, මරණය මේක කියලා තේරෙනවා. ඕක තිබ්බට මොකුත් වෙන්නේ නැහැ. ජරා මරණ සමුදය ඥානයකුත් තියෙන්න ඕනේ. ජරා මරණ සමුදය ඥානය කියන්නේ මේ ජරා මරණ ඇති වෙන්නේ කුමක් නිසාද කියන එක පිළිබඳ අදහසක් බුද්ධ ශ්‍රාවකයාට තියෙන්න ඕනේ. ඇත්තටම පින්වත්නි ජරා මරණ ඇති වෙන්නේ කුමක් නිසාද? ජරා මරණ ඇති වෙන්නේ ජාතිය ප්‍රත්‍ය කරගෙන. ඒ කියන්නේ ජරා මරණ සමුදය වෙන්නේ කුමක් නිසාද? ජාතිය සමුදය වීමෙන් තමයි ජරා මරණ සමුදය වෙන්නේ. ඔන්න ඕකත් තියෙන්න ඕන නුවණ. ඒතර හතර තැනකදී ඥානීය තියාගන්න කියනවා ඥානවත්තු සූත්‍රයේ. ඊට පස්සේ යාට තියෙන්න ඕන ජරා මරණ නිරෝධේ ඥානයන්. ඇත්තටම මේ ජරා මරණ නිරුද්ධ කරන්නේ කොහොමද කියලා ඒ නුවණක් තියෙන්න ඕන. දැන් ජරා මරණ නිරුද්ධ මේක අපේ ක්‍රමයේ තමයි යමක් හේතු වුණාද ඒ හේතුව වෙනස් කරාම ඵලය වෙනස් වෙනවා. ඕකනේ අපේ න්‍යාය. ඉමස්මින් සති ඉදං හෝති ඉමස් උපාදා ඉදං උප්පජ්ජති. ඒක ඉපන්නට පස්සේ තව එකක් උපදිනවා. ඒ නිසා ඒ ඇති කල්ලි මේ ඇති වුණා. ඊට පස්සේ ඉමස්මින් අසති ඉදං නොහෝති. ඒක නැත්තම් ඉමස්මින් අසති ඉදං නහෝති. ඒක නැත්තම් ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති. එහෙමනම් ඒක නිසා ඇති වෙච්ච යමක් තියෙනවනම් ඒක නිසා ඇති වෙච්ච දේ නිරුද්ධ වෙලා යනවා. අන්න ඒකයි. ඇයි? යමක් නිසා යමක් ඇති වුණාම ඒ යමක් නිසා යමක් ඇති වෙච්ච දේ පවතිනවා. යමක් නිසා යමක් ඇතිවීමේ කාරණයට සාපේක්ෂව යමක් නැත්තම් ඒ නැතිවීම නිසා ඒ දේ නිසා ඇති වෙන යමක් තියෙනවනේ ඒක ඇති වෙන්නේ නැහැ. අන්න ඒකයි. ඒතකොට ජරා මරණ සමුදය වෙන්නේ පින්වත්නි ජාතිය සමුදය වීමෙන්. ඒතකොට ජාතිය නිසා තමයි ජරා මරණ දුක. ජාතිය නිරුද්ධ වෙනකොට එහෙනම් ජාතිය නිසා නම් ජරා මරණ දුක. ජාතිය නිරුද්ධ වෙනකොට ජරා මරණ නිරුද්ධ වෙලා යනවා. ඊළඟට තියෙනවා ජරා මරණ නිරෝධගාමිනී පටිපදාය ඥානං. අන්න ජරා මරණ නිරුද්ධ කරන ප්‍රතිපදාව පිළිබඳවත් ඥානයක් තියෙනවා. මොකද්ද ප්‍රතිපදාව? අයමේ වාරියෝ අට්ටංගිකෝ මග්ගෝ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒතර ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් කොහොමද ජරා මරණ නිරුද්ධ වෙන්නේ? ඒක ගැන අපි දේශනා කරලා තිනවා. ජරා මරණ නිසා පින්වත්නි මේ ලෝකේ අපිට ජරාවටපත් වෙන්නේ මම, මැරෙන්නේ මම, ලෙඩ වෙන්නේ මම, මටමයි මේ ලෙඩ හැදෙන්නේ කියා අපිට තියෙනවා ආත්ම දෘෂ්ටිය. ඕකට ලස්සන දේශනාවකුත් තියෙනවා අත්තානු දිට්ටි සූත්‍රය කියලා. එතකොට මේ අපිට තියෙනවා සක්කාය දිට්ඨියක්. මම මගේ ආත්මය කියලා අපිට සක්කාය දිට්ඨියක් තියෙනවනේ. එතකොට සක්කාය දිට්ඨිය තියෙනකොට හිතෙනවා මම මැරෙනවා, මට තියෙන දේවල් නැති වෙනවා, මම ලෙඩ වෙනවා, මගේ අය ලෙඩ වෙනවා කියලා අර ජරා මරණ දුක තමන්ට අලව ගන්නවා. එක්ක බාහිර ලෝකයට අලවනවා. ඕක තමයි සාමාන්‍ය කෙනෙකුගේ ස්වභාවය. නමුත් සම්මා දිට්ඨියට එනකොට සම්මා දිට්ඨිය කියන එකේ සරලම අදහස හරි දැකීම කියන එකනේ. හරි දැකීමට එනකොට තේරෙනවා මම විඳිනවා නෙමෙයි. මම ලෙඩ වෙනවා නෙමෙයි. මම දිරනවා නෙමෙයි. හේතුන් නිසා හටගත්ත ඵල ධර්මයක් අනිත්‍ය වෙලා යනවා. අන්න ඕක තේරෙනවා සම්මාද හරි දැකීමට එනකොට සම්මාද. ඒකනේ මේ ජරා මරණ නිරුද්ධ කරන ප්‍රතිපදාව විදිහට පිනුවේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන එක ඉතාම වැදගත් අවධියක් ධර්මයේ පෙන්නන. දැන් බලන්න මේ ඥානෙ ඇති කරගෙන දැන් මේ හතර තැන ආර්ය අෂ්ටාංග දැන් ඉස්සරහට ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන අපි තව විස්තර කරනවා. දැන් මේ හතර තැනදී නුවණ හදාගෙන ඒ බුද්ධ ශ්‍රාවකයා ඒක හිතින් බලවත් කරගන්න ඕන. කොහොමද හිතින් බලවත් කරගන්නේ? බුදුරජාණන් වහන්සේ මතක් කරනවා පින්වත් මහණෙනි මේක දැනගන්න එකට. දැන් ওই කාරණේ දැන් ඔබ දන්නව නේද? ඔය දැනගන්න එකට කියනවා වචනයක්. මොකද්ද කියන්නේ? දැන් ඔබ ඔය දන්න කාරණේට වචනයක් කියනවා. මොකද්ද? ජරා මරණ ඥානීය, සමුදය ඥානීය, නිරෝධ ඥානීය, මාර්ග ඥානීය කියලා ජරා මරණ සම්බන්ධ හතර තැනකදී ඥානයක් ඇති වුණානේ. ඒ හතර තැනකදී ඇති වුණ ඥානයට පින්වත්නි කියනවා ඒ ඥානය ඇති වෙනකොට ඒකට කියනවා
ධම්මේ ඥානං කියලා. මොකද්ද කියන්නේ? ඒකට කියනවා ධම්මේ ඥානං. එය දැන ගැනීම නිසා ඇති වෙන නුවණට කියනවා ඉමස්මින් ධම්මේ ඥානං කියලා. එතකොට මේ ධම්මේ ඥානය කියන එක එතනින් එහාට ගිහින් බුදුරජාණන් වහන්සේ වදාලා එතකොට ඒක ඒකායන මාර්ගයේ හැටියට හිතේ ප්‍රතිවේද කරගන්න කියනවා. අන්න ඒක හරි වැදගත් දෙයක්. මේ කාරණය ඒකායන මාර්ගයේ විදියට හිත තුල ප්‍රතිවේද කරගන්න. කොහොමද? බුදුරජාණන් වහන්සේ ඒකට කියනවා මහණෙනි මෙන්න මෙහෙම හිතන්න කියනවා. යේකේචි අතීත මද්දානං සමනං මා බ්‍රාහ්මණං මා ජරා මරණං අබ්බුඤ්ඤන්සු. උන්වහන්සේ මතක් කරනවා මහණෙනි මෙන්න මෙහෙම ප්‍රතිවේද කරගන්න කියනවා. දැන් මේ ඇති වෙච්ච එක ප්‍රතිවේද කරගන්න ඕන. අතීතේත් යම් කිසි ශ්‍රමණේකෝ බ්‍රාහ්මණේක ඒකේචි අතීත මද්දානං සමනං වා බ්‍රාහ්මණං වා. අතීතේත් ශ්‍රමණේකෝ බ්‍රාහ්මණේකෝ අවබෝධයට පත් වුණා නම්, සෝතාපන්න වුණා නම්, සකදාගාමි වුණා නම්, අනාගාමි වුණා නම්, අරහත්ත්වයට පත් වුණා නම් මේ විදිහටමයි එයත් අවබෝධය හදාගෙන තියෙන්නේ. කොහොමද? ජරා මරණ ඥානෙ, සමුදය ඥානෙ, නිරෝධ ඥානෙ, මාර්ග ඥානෙ කියන හතරාකාරයක ඥානෙමයි. කවුරු හරි රහත් වුණ සාරිපුත්ත හාරුවකට කවුරු හරි රහත් වුණා නම් රහත් වෙච්ච කෙනෙක් රහත් වෙලා තියෙන්නේ මේ විදිහටමයි කියලා හිත තුල දැඩි අදහසකට ගන්නවා. මොකද නැත්තම් එයාගේ හිත එක එක පාරවල් වල දුවලා මේ ආර්ය න්‍යාය බිඳ වැටෙන්න පුළුවන්. මොකද හරමාර බලපෑම හිම නිසා. ඊළඟට ප්‍රතිවේද කරගන්න කියනවා යේකේචි අනාගත මද්දානං සමනං වා බ්‍රාහ්මණං වා ජරා මරණං අபிජානිස්සanti. ඒ වගේම මහණෙනි අනාගතයටත් අවබෝධය කරා යනවා නම් කවුරු හරි කෙනෙක් කාට හරි කෙනෙක් අනාගතයේ සෝවාන් වෙන්න හිතාගෙන ඉන්නවා නම්, සකදාගාමි වෙන්න හිතාගෙන ඉන්නවා නම්, අනාගාමි වෙන්න හිතාගෙන ඉන්නවා නම්, රහත් වෙන්න හිතාගෙන ඉන්නවා නම් එයා අදිෂ්ඨාන කරන්න කියනවා යේකේචි අනාගත මද්දාන. අනාගතයටත් අවබෝධයට එනවා නම් ඒ අවබෝධයට වෙන්න තියෙන්නේ මේ විදිහටමයි. අන්න එතකොට උපදිනවා ඥානයක්. ඒකට කියනවා අන්වේ ඥානෙ. ඔන්න ඔය දෙක හොඳට මතක තියාගන්න. මොකද්ද? දැනගන්නකොට ධම්මේ ඥානයක් උපදිනවා. ඒක අතීතයටයි අනාගතයටයි ගලපනකොට අන්වේ ඥානයක් උපදිනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා යතෝකෝ භික්කවේ ආර්ය ශාවකෝ ඉමානි ද්වේ ඥානානි පරිසුද්ධං හොಂತಿ පරියෝදාතං. මේ ද්වේ ඥානෙ උපදුනාට පස්සේ එයාට තව දුරටත් ඥානෙ දියුණු වෙනවා දෙආකාරයකින්. මාර්ග ඥානයයි ප්‍රතිවේක්ෂණා ඥානයයි. ඔන්න ඔය මාර්ග ඥානයයි ප්‍රතිවේක්ෂණා ඥානයයි ප්‍රතිවේද කරනකොට ආර්ය ශාවකෝ දිට්ඨි සම්පන්නෝ හෝති. මහණෙනි ආර්ය ශ්‍රාවකයා දිට්ඨි සම්පන්නයි කියලා යාට කියන්නේ. දැන් බලන්න මේ නිවන ගැන පුදුම ඉලක්කගතයිනේ. හරි ලස්සනයිනේ. මේ කොතනකවත් හිර වෙන්නේ නැහනේ. ධම්මේ ඥානය කියනවා, අන්වේ ඥානය කියනවා, මාර්ග ඥානය කියනවා, ප්‍රතිවේක්ෂණා ඥානය කියනවා. එතකොට උන්වහන්සේ කියනවා දැන් මේක ප්‍රතිවේක්ෂණා කරනවා කියන්නේ. කරලා ඉවර වෙලා හිතනවා මම මේ ප්‍රශ්නේ ඉවර කරා නේද? හැරිලා බලලා හිතනවා කොහොම හරි මම මේ වැඩේ කරානේ. එහෙම හිතනවා. දැන් අනුරාධපුරයට ගියාට පස්සේ ආ හිතනවා මම දැන් අනුරාධපුරයට ආවනේ කියලා හිතනවා. අන්න ඒ වගේ හිත නිවනටපත් වුණාට පස්සේ අනේ මේ වගේ දුක් ගොඩකින් නේද මම නිදහස් වුනේ. මෙච්චර භයානක දුකකින් මම නිදහස් වුණා නේද කියලා එයා ප්‍රතිවේක්ෂණා කරනවා. හැබැයි ප්‍රතිවේක්ෂා ඥානෙදී යාට පුළුවන් ඒ භාවන අදිෂ්ඨාන කරලා භාවනාවෙන් ප්‍රතිවේක්ෂණා ඥානෙට සමවදින්න පුළුවන්. ඒ ප්‍රතිවේක්ෂා ඥානෙට සමවදිනකොට පින්වත්නි Tamanටම පේනවා මගේ රාගය කැඩිලා ගියේ මෙතන. ද්වේෂය කැඩුනේ මෙතන ඉඳලා, මෝහය කැඩුනේ මෙතන, සක්කාය දිට්ඨිය අහවල් දවසේ ගැලවිලා ගියේ. විචිකිච්ඡාව මෙන්න මෙතන ඉඳලා කැඩිලා ගියේ. සීලබ්බත පරාමාස මේ විදියට කැඩුනා. කාමරාගය මෙතන කැඩුනා. පටිගය මෙතන කැඩුනා කියලා යාට අර ප්‍රතිවේක්ෂා කරලා බලන්න පුළුවන් තමන්ගේ අවබෝධය. හැබැයි ඒ සමාධියෙන් පැය ගණන් ඉන්න බෑ යාට. මේ ප්‍රතිවේක්ෂණාවට සමවදින සමාධියක් තුලින් දවසෙම මේ මම මේ සමාධියට සමවැදලා ඉන්න එහෙම ඉන්න බෑ පින්වත්. අදිෂ්ඨාන කරලා විනාඩි 5ක් 10ක් ප්‍රතිවේක්ෂණා කරලා බලන්න පුළුවන්. තමන් ආපු විදිහ. එතකොට ඒ විදියට දකින්නකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ආර්ය ශාවකෝ දිට්ඨි සම්පන්නෝ හෝති. ආර්ය ශ්‍රාවකයා දිට්ඨි සම්පන්න වෙනවා. දිට්ඨි සම්පන්නෝ ඉතිපි ඊළඟට භාගතුන් වහන්සේ මතක් කරනවා ආගතෝ ඉමන් සද්ධම්මං ඉතිපි. එයා මාර්ග දර්ශනයෙන් යුක්ත වෙනවා.
දැන් කවුද මාර්ග මේ දර්ශනයෙන් යුක්ත වෙන්නේ? අර හතර තැනකදී නුවණ හදාගෙන ඒකේ ඒ පිළිබඳ නුවණ හදාගන්නකො ධම්මේ ඥානයක් උපන්නා. ඒක ඊට පස්සේ ආයක ප්‍රතිවේද කරගත්ත කොහොමද? එකම මාර්ගය මේක. කොහොමද ආයක ප්‍රතිවේද කරේ? අතීතේත් කවුරු හරි කෙනෙක් ශ්‍රමණේකෝ ඒකේචි අතීත මද්දානං සමනං වා බ්‍රාහ්මණං වා ජරා මරණං අබ්බුජ්ජන්සු. අතීතේත් කවුරු හරි ශ්‍රමණේ බ්‍රාහ්මණේක අවබෝධයට කියන මේකෙන්මයි අවබෝධයට ගියා. වෙන ක්‍රමයක් නැහැ. ඒ වගේ මෙයා කල්පනා කරනවා අනාගත මද්දානං ඒකේචි අනාගත මද්දානං සමනං වා බ්‍රාහ්මණං වා ජරා මරණං අභිජා ජරා මරණානං සම්පූර්ණයෙන් මේ ජරා මරණ සහිත ජීවිතයෙන් නිදහස් වුණේ මේ කියන පණිවිඩය තුලින්මයි. අනාගතයටත් වෙන්න තියෙන්නේ මේ විදියටමයි. අනාගතයට නෑ එහෙනම් වෙන නිවන් මාර්ගයක් හොයාගනීවි, වෙන අවබෝධය කරා යන පාරක් හොයාගනීවි. එහෙම එකක් නෑ පින්වත්නි. එතකොට මේ විදියට දැක්කට පස්සේ යාට ද්වේ ඥානයක් උපදිනවා, දේව ඥානයක් පරිශුද්ධත්වයට පත් වෙනවා. ඒ මොකද්ද? සම්පූර්ණ මාර්ග ඥානයයි ප්‍රතිවේක්ෂණා ඥානයයි. ඒක ඇති වෙනකොට යා දිට්ඨි සම්පන්න වෙනවා. ඊළඟට අගතෝ ඉමං සද්ධම්මං ඉතිපි පස්සති ඉමං සද්ධම්මං ඉතිපි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මාර්ග සද්ධර්මයට පැමිණිය කෙනා කියලා කියන්නේ යාටයි. සික්කේන ඥානේන සමන්නාගතෝ ඉතිපි. ඊළඟට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ විද්‍යා විමුක්තියෙන් යුක්ත කෙනා කියන්නේ එයාටයි. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා අරියෝ නිබ්බේධික පඤ්ඤා ඉතිපි අමතද්්වාරං ආගච්ඡන් තිට්ඨති ඉතිපීති. අමතද්්වාරං ආගච්ඡ තිට්ඨති. අමතද්්වාරං කියන්නේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මහණෙනි දහම් සැඩපහරට පැමිණිය කෙනා කියන්නේ එයාට. ඊළඟට ලස්සන වචනයක් කියනවා. මොකද්ද? අමතද්්වාරං ආගච්ඡන් තිට්ඨති ඉතිපීති. නිවන් දොරේ හැප්පෙනවා කියන්නේ යාටයි. ඒ කියන්නේ මේ තුලින් කෙනෙකුට දක්ෂ ශ්‍රාවකයෙකුට අවබෝධය කරා යන්න පුළුවන්. නිවන් දොරේ හැප්පෙන්න පුළුවන්. ඒක හරි ලස්සන වචනයක් මේ දේශනාවේ තියෙන. අමතද්්වාරං ආගච්ඡන් තිට්ඨති ඉතිපි. අමතද්්වාරං නිවන් දොරේ හැප්පෙන්න පුළුවන් කියනවා. ඒතො නිවන් දොරේ හැප්පෙන ශ්‍රාවකයා කියලා ඇත්තට මෙතන කියන්නේ එහෙනම් එයා රහත් වෙලා නැහැ. අවමේ අනාගාමීවත් වෙලා. එවනම් මෙතන මේ ඥාන හතරිනුත් පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා පින්වත් මහණෙනි ඒ වගේම තවත් ඥාන හතරක් ඇති කර ගන්න ඕන කියනවා. මොනවද? උන්වහන්සේ මතක් කරනවා ජාතියා ඥානං, ජාති සමුදය ඥානං, ජාති නිරෝධේ ඥානං, ජාති නිරෝධගාමිනී පටිපදාය ඥානං. මෙන්න මේ ඥාන හතරක් දිනු කරගන්න කියනවා. දැන් මේ ඥානවත්තු සූත්‍රයේ ඥාන 44ක් කියනවා. දැන් ජාතියා ඥානං. ජාතිය මොකද්ද ජාතිය? මෙතන ජාතිය කියලා කියන්නේ මේ සිංහල දෙමළ මුස්ලිම් කියන එක හිම නෙමෙයි. මෙතන ජාතිය කියන්නේ මොකද්ද? ස්කන්ධයන්ගේ පහළවීමක් තියනවාද? ආයතනයන්ගේ ප්‍රතිලාභයක් තියනවාද? ඒක තමයි ජාතිය. එතකොට ජාතිය කොහෙද හැදෙන්න පුළුවන්? ජාතිය හැදෙන්න පුළුවන් දරු ගැබක. ජාතිය හැදෙන්න පුළුවන් පින්වත්නි සම්පූර්ණයෙන්ම බිත්තර කටුවක් අස්සේ. ජාතිය හැදෙන්න පුළුවන් කුණු ගොඩවල් වල. මහාචාර්යවරයෙක් වුණත් කුණු ගොඩක උපදින්න පුළුවන්. එහෙනම් මහාචාර්ය පට්ටම කියන්නේ මහා ලොකු එකක්ද? නෑ. ඇයි මහාචාර්යවරයෙකුත් නිරේ උපදින්න පුළුවන්. ඒතකොට නිරේ උපදුනාට පස්සේ නිකන් පොඩ්ඩක් හරි සහනයක් හම්බෙයිද? අනේ මම මහාචාර්යවරයෙක් මට නම් මෙහි ඉන්න බෑ. මං ඒ කාලේ මේවා ගන්නපු කෙනෙක්. මං ගොඩාක් වටිනා කෙනෙක්. මුළු සමාජෙම මට ගරු කළා. ඉතින් මට මේ නිරේ වගේ තැනක් කොරොත්තු දෙන්නේ මට යන්න දෙන්න කිව්වට පුළුවන් වෙයිද? බෑ. එතකොට අපිට තේරෙනවා මේ ජාතියේ ප්‍රභේද හතරයි තියෙන්නේ. මොකද්ද? අණ්ඩජ, චලාබුජ, සංසේදජ, උපපාතික. අණ්ඩජ කියන්නේ බිත්තර ඇතුලේ උපදිනවා. ඊට පස්සේ දරු ගැබක් මැද දරු ගැබක වැඩෙනවා. ඊළඟට පින්වත්නි කුණු ගොඩවල් වල රොඩු ගොඩවල් වල උපදිනවා. අන්තිම එක තමයි උපපාතික. අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, උපපාතික. උපපාතික කියන්නේ ඉබේම කර්මානුරූපව පහළ වෙනවා. දෙවිවරු උපදින්නේ එහෙම. ඊට පස්සේ පින්වත්නි ඇතැම් പ്രേත කොටස් උපදින්නේ මේ විදියට. නිරේ නිරසත්වයක් නිරේට යනවා නම් ඒ විදියටයි යන්නේ ඕපපාතිකව.
එතකොට මේ ඕපපාතික දැන් මෙතන ජරා මරණ ඥානයක් නැහැ කියලා කියන්නේ සමහර විට මේක හරි අමාරුයි පින්වත්නි. මේ කියන එක තරම් ලේසි නෑ මේ ඥානය හදාගන්න. හේතුව අද නම් හරිම අමාරුයි. මොකද බටහිර ලෝකය හැම වෙලාවකම හිතන්නේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ සීමාවෙන්. ඒතර ඒගොල්ලෝ ඇහැට අහුවෙන ටික විතරයි පිළිගන්නේ. දැන් මෙතන අපි ජාතියා ඥානං කියනකොට එයා ඕපපාතිකව සත්තුත් පිළිගන්න තැනකට හිත හදා ගන්න ඕනේ. දැන් එහෙමනම් නිරේ උපදින නිර සත්වයෝද දිව්‍ය තලවල උපදින දෙවියන්ද අසුරයන්ද ප්‍රේතයන්ද යක්ෂයන්ද මේ හැම එකක්ම පිළිගන්න ඕන. නමුත් ඒ අය ඕපපාතිකව තමයි උපදින්නේ. එතකොට දැන් බලන්න මෙතන මේ ජාතියා ඥානං කියන එක ලේසිද හදාගන්න නෑ. මේ තාක්ෂණික ලෝකෙමයි ඒකට අභියෝග කරන්නේ. මේ ಜಾති ඥාණයට අභියෝග කරන්නේ කවුද? තාක්ෂණික ලෝකෙමයි. හේතුව තමයි මේ දියුණු තාක්ෂණය අපිට කියනවා නෑ හැට පේන ටික තමයි ලෝකය. මේ හැට නොපෙනෙනවා නම් ඇයි අපිට අහුවෙන්න එපාය මේ විවිධ විද්‍යාත්මක උපකරණ වලට කියලා කියනවා. ඒ කියන්නේ පින්වත්නි ඒක මහා හිස් මාන්නින් කියන කතාවක්. නමුත් බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කළා ජාතියා ඥානං කියන එක හදාගන්න. ඒතකොට ජාතියා ඥානං කියනකොට මිනිස්සු වෙලා උපදින එක විතරක් නෙමෙයි. එයා මේ උපත් හතරම ගැන විවිධ ආකාරයෙන් නුවණ හදාගන්න ඕන. ඊළඟට ಜಾති සමුදයා ඥානං. ඔන්න 6 වෙනි එක. ಜಾති සමුදය කියන්නේ මේ ಜಾතිය කියන එක ඇති වෙන්නේ මොකක් නිසාද කියලා බලනවා. පින්වත්නි ಜಾතියට හේතුව මොකද්ද? ಜಾතියට හේතුව තමයි භවය. විපාක පිණිස කර්ම සකස් වීම. එතකොට ಜಾතියට හේතුව භවය නම් ಜಾති නිරෝධා ඥානං, ಜಾති නිරෝධේ ඥානං. ಜಾති නිරෝධේ ඥානෙ මොකද්ද? භවය නිරුද්ධ වෙනකොට ಜಾතිය නිරුද්ධ වෙනවා කියන නුවණ තියෙන්න ඕන. ඒ නුවණ තමන්ගේ ජීවිතෙන් දකින්න ඕන. අන්න ඒකයි මෙතන කියන්නේ බොහොම වැදගත් දෙයක්. ඊට පස්සේ ಜಾති නිරෝධගාමිනී පටිපදාය ඥානං. ಜಾති නිරෝධ කරන ප්‍රතිපදාව පිළිබඳවත් ඥානය හදා ගන්නවා. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳ නුවණ හදා ගන්නවා. දැන් මෙහෙම කියලා ඊළඟට භාගතුන් වහන්සේ වදාළක ලස්සන කාරණයක් තියෙනවනේ පින්වත්නි. මොකක්ද ඒ ලස්සන කාරණේ? ඒ කාරණේ තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේක දැනගන්න එකට කියනවා. මොකක්ද කියන්නේ? මේක දැනගන්න එකට කියනවා පින්වත්නි හිමස්මින් ධම්මේ ඥානං කියලා. ඒකට කියනවා ධම්මේ ඥානං කියලා. එතකොට ධම්මේ ඥානං කියන්නේ ඊමස්මින් ධම්මේ ඥානං කියලා කියන්නේ මේ දැනගැනීමෙන් නැති වෙන ඥානය. මේක දැනගන්නකොට ඒ දැනගැනීමෙන් යම් කෙනෙක් තුල ඇති වෙනවා ඥානයක්. දැන් දැනගන්නවා කියන්නේ මේ බණ ටිකක් අහලාද හදාගන්නේ නෑ. දැන් මේ කියන එක මගේ ජාතිය කියන තැනින් බලන්න ඕන. මගේ ජාතිය හැදුනෙත් මේ විදියට නේද? එයා ඒක දැනගන්න ඕන පින්වත්නි. මේ ජාතිය කියලා මේ හාඳුරුවරු කිව්වට ඇත්තටම මම ගර්භාෂයක හැදිච්ච කෙනෙක්. ඒතර මම ගර්භාෂ බිත්තියක් මැද්දේ කලල රූපයක් විදිහට මම හැදුනා. මගේ ජාතියත් මේ විදිහට නේද ඇති උනේ. මමත් නිරේට යන්න පුළුවන්, പ്രേත ලෝකෙට යන්න පුළුවන්, සතර අපායට යන්න පුළුවන්. මමත් මේ උපත් හතරෙම කොතන හරි පිහිටන්න පුළුවන් නේද කියලා Taman ගලප බලනකොට යාට උපදිනවා ධම්මේ ඥානං කියන ස්වභාවය. එතකොට ඒක එතනින් හැරිලා මදි. මේක තවත් ප්‍රතිවේද කරගන්නවා. කොහොමද? ප්‍රතිවේද කරනවා යේකේචි අතීත මද්දානං සමනං වා බ්‍රාහ්මණං වා ජාතින් අබ්බුජ්ජන්සු. යම් කෙනෙක් ශ්‍රමණේකෝ වේවා බ්‍රාහ්මණේකෝ වේවා අතීතේ යම් පිරිසක් වේවා කවුරු හරි ඥානය හදාගෙන අවබෝධයට ගියා නම් මේ මන් දැන් හදාගත්ත විදියටමයි අවබෝධයට ගිහින් තියෙන්නේ. වෙන විදියකට නෙමෙයි. මං අවබෝධයට පත්වෙච්ච විදියටමයි ගිහින් තියෙන්නේ. ඊට පස්සේ ආ කල්පනා කරනවා යේකේචි අනාගත මද්දානං සමනං වා බ්‍රාහ්මණං වා ජාතින් අභිජානිස්සanti. අනාගතයටත් අවබෝධයට කරා යනවා නම් යාට පාරවල් දෙකක් නෑ. මම මේ කල්පනා කරපු ජාතියේ පරයයෙන්මයි යාට කල්පනා කරන්න වෙන්නේ කියනකොට ඒක දැනගන්නකොට ඒ විදියට අතීතයටයි අනාගතයටයි ගලපනකොට යාට උපදිනවා අන්වේ ඥානයක්. එතකොට මේ ඊළඟට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා යතෝකෝ භික්කවේ ආර්ය ශාවකෝ ඉමානි ද්වේ ඥානානි පරිසුද්ධං හොಂತಿ පරියෝදාතಂತಿ. මේ ද්වේ ඥානෙ උපදිනකොට මොන ද්වේ ඥානෙද? ධම්මේ ඥානයයි අන්වේ ඥානයයි. මේ දෙක උපදිනකොට
ආර්ය ශාවකෝ දිට්ඨි සම්පන්නෝ ඉතිපි මහණෙනි ආර්ය ශ්‍රාවකයා දිට්ඨි සම්පන්නයි කියලා කියනවා. දිට්ඨි සම්පන්නයි කියලා කියනවා. අගතෝ ඉමන් සද්ධම්මං ඉතිපි එයාට කියනවා මාර්ග දෘෂ්ටිය සම්පූර්ණුණා මාර්ග දර්ශනයෙන් යුක්තයි කියලා කියනවා. මාර්ග සද්ධර්මයට පැමිණි කෙනා අගතෝ ඉමන් සද්ධම්මං ඉතිපි මාර්ග සද්ධර්මයට පැමිණුණු කෙනා. ඊළඟට කියනවා සෙක්කේන ඥානේන සමන්නාගතෝ ඉතිපි එයාට කියනවා සද්ධර්මයේ දකින්න කෙනා විද්‍යාවෙන් යුක්ත වෙච්ච කෙනා කියලා එයාට කියනවා. ඊළඟට එයාට කියනවා දහම් සැඩපහරට පැමිණිය කෙනා. කියන්නේ දහම් සැඩපහරට එයා වැටිලා මේකට පැමිණිලා එයා දහම් සැඩපහරට ගහගෙන යනවා. කොහෙන්ද කෙලවර වෙන්නේ? අමා නිවනෙන් කෙලවර වෙන්නේ. හරියට සැඩපහර සාගරයෙන් කෙලවර වෙනවා වගේ අමා නිවනෙන් කෙලවර වෙනවා. අමතද්්වාරං ආගච්ඡන් තිට්ඨති ඉතිපිති අමතද්්වාරං මහණෙනියාට කියනවා නිවන් දොරේ හැප්පෙන කෙනා කියලා. එහෙමනම් මතක තියාගන්න මේක ප්‍රතිවේද කරන්න මේ භාවනාවකින් මේ පටිච්ච සමුප්පාදයේ සම්බන්ධ භාවනාවක් කරනවා නම් හැම වෙලාවකම මේක ප්‍රතිවේද කර කරන්න. ඒකයි මේ දේශනාවේ වටිනාකම. ප්‍රතිවේද කරන්නේ කොහොමද? එකම මාර්ගය ඒකායනෝ මග්ගෝ එච්චරයි. පින්වත්නි මෙහෙම නෙමෙයි ලෝකෙම පෙරළුණත් ඊට පස්සේ එයා මේ තිසරණිය අත්හරින්නේ නැහැ. තිසරණේ මේ ආර්ය න්‍යායයට මග හැරින්නේ නැහැ. ඇයි? එයා පිළිගන්නේ ඒකනේ අර ඉස්සෙල්ලා කිව්වේ ඒකේචි අතීත මද්දානං සමනං වා බ්‍රාහ්මණං වා අතීතේ ශ්‍රමණේ බ්‍රාහ්මණේ කවබෝධ වුණා නම් මේ විදියට. ඊට පස්සේ කියනවා ඒකේචි අනාගත මද්දානං සමනං වා බ්‍රාහ්මණං වා ජාතින් මේ අනාගතේටත් යම් කෙනෙක් අවබෝධය කරා යනවා නම් මම මේ දැන් කල්පනා කරපු විදියටමයි ජාතිය ගැන අවබෝධ කරන්නේ. අන්න ඔහොමයි පින්වත්නි අන්වේ ඥානෙ දිනු කරගන්නේ. එතකොට ද්වේ ඥානයක් උපදිනවා මාර්ග ඥානයයි ප්‍රතිවේක්ෂණා ඥානයයි. ප්‍රතිවේක්ෂණා ඊට පස්සේ යා ඥානය තුළින් සම්පූර්ණ කරගන්නවා අර විදර්ශනා ඥාන පාදක කරගෙන. ඉතින් ඔන්න දැන් ඥාන 4යි 8යි දැන් නේ. ජරා මරණ 4ක් කිව්වා අපි ජාති 4ක් කිව්වා. ඊළඟට උන්වහන්සේ මතක් කරනවා මහණෙනි ඊට පස්සේ යා හදාගන්න ඕනේ. දැන් මේ හතරේ කාණ්ඩනේ තියෙන්නේ. මේ හතරේ කාණ්ඩ ඔක්කොම දැනගන්න ඕනද නෑ. එක කාණ්ඩයකින් යම් කෙනෙකුට පරම සත්‍ය කරා පැමිණෙන්න පුළුවන්. එකකින් පුළුවන්. හැබැයි දක්ෂ ශ්‍රාවකෙ මිටික ඔක්කොම දැනගෙන දෙපැත්තට ප්‍රතිවේද කළොත් එහෙම ඒකාන්ත වශයෙන් යට පහසුවෙන් පුළුවන්. ඒකයි වටිනාකම තියෙන්නේ. පහසු මොකද යාට හරි පළල්ව තේරෙනවා මේ සාංශාරික ජාලයේ ගැට ගැහෙන විදිය ආකෘතිය. ඊළඟට යා දැනගන්න ඕන භවේ ඥානං, භව සමුදය ඥානං, භව නිරෝධේ ඥානං, භව නිරෝධගාමිනී පටිපදාය ඥානං. ඔන්න භවයේ සම්බන්ධවත් 4 ආකාරයක ඥානයක් හදාගන්න කියලා ඥානවත්තු සූත්‍රය අපිට පැහැදිලි කරනවා. එතකොට 4 ආකාරයක ඥානයක් හදාගන්නකොට බුදුරජාණන් වහන්සේ මතක් කළා මොකද භවය කියන්නේ කුමක්ද? මොකද්ද පින්වත්නි භවය කියන්නේ? භවය කියන්නේ කාම භවය, රූප භවය, අරූප භවය. කාම භවය කියන්නේ කාම ලෝකයට අදාළ විපාක පිණිස කර්ම සකස් වීමට කියනවා කාම භව. රූප ලෝකයට අදාළ විපාක පිණිස කර්ම සකස් වීම රූප භව. අරූප ලෝකයට අදාළ විපාක පිණිස කර්ම සකස් වීම අරූප භව. එතකොට ඔන්න ඔය තුන පිළිබඳ පළල් නුවණක් හදාගන්නකොට එයාට කියනවා මොකද්ද? භවේ ඥානං. ඔන්න ඕක තියෙන්න ඕන එකක්. ඊට පස්සේ භවේ ඥානෙ නැති වුණාට පස්සේ තමයි මේක දෙවියෝ හැදුවාය, මහා බ්‍රහ්මයා හැදුවාය, සරුව බලධාරී කවුරු හරි කෙනෙක් හැදුවායි කියලා සින්දු කියන්න හිතෙන්නේ. ඔය දේවස්ථානවල කියන්නේ. ගීතිකා කියනවා, එක එකේවා කියන්නේ. එහෙම කියන්නේ ඇයි? භවේ ඥානෙ නැහැ. භවේ ඥානෙ තිබුණා නම් දන්නවා මේ විපාක පිණිස කර්ම හැදෙන්න හැදිච්ච තැන්වල පිහිටනවා කියලා යාට තේරෙනවා. ඊට පස්සේ භව සමුදය ඥානයන් භවේ හට ගැනීමත් ගැනත් නුවණ තියෙනවා. මොකද්ද භවේ හට ගැනීම? උපාදානයේ නිසා භවේ හට ගන්නවා. එච්චරයි. බැඳුනහම බැඳිච්ච තැනයි කර්ම සකස් වෙන්නේ. ඒතර ඒක ගැන නුවණ ඥානයක් දිනු කරගන්න. ඥානයක් හදාගන්නේ මෙතන. නිකම් මේ හුදු දැනුමක් නෙමෙයි ඥානයක් හදාගන්නවා. ඒතර ඒ ඥානෙ තමන්ගේ හිතෙන් ගොඩ නැගෙන. ඥානෙ කියන්නේ තමන්ගේ ආධ්‍යාත්මය තුළ ඇති වෙන එකක් ඥානෙ කියන්නේ. දැන් සරුවඥතා ඥානෙ. ඒක බුදුරජාණන් වහන්සේගේ හද මණ්ඩල තුල નિરાයාසයෙන් උද්ගත වෙන හද මණ්ඩල තුල රෝපණය වෙච්ච එකක්. දැන් මේක තමන්ගේ ඇතුළෙම රෝපණය කරගන්නවා. රෝපණය කරගන්නේ කොහොමද? තමන්ව හොත්තට විදර්ශනා කර මේ කියන ඒවා තමන්ගේ කතාව විදියට අහනවා. මතු කරන්න විතරයි ඕන. මතු කරනකොට කැපිලා පේනවා කණ්ණාඩියකින් බැලුවා වගේ.
අපි මේ අහගෙනනේ ඉන්නේ. අහගත්ත දේවල් වලට වඩා Tamanගේම හිතින් මේවා දකිනකොට තමයි පැහැදිලිව අවබෝධය බොහොම පිරිසුදු වෙන්නේ. ඊට පස්සේ සමුදේ ඥානයක් තියාගන්නවා. මොකක් සම්බන්ධද? භව සමුදේ ඥානයක්. ඊට පස්සේ භව නිරෝධේ ඥානය. නිරෝධය ඉතින් මේ අපි කියන පරයය හොඳට තේරෙන්න ඕනේ. භවයේ හැදුනේ යමක් නිසාද ඒක නිරුද්ධ වෙනකොට භවය නිරුද්ධයි. එහෙමනේ. උපාදානය නිසා භවය උපාදානය නිරුද්ධ නම් භවය නිරුද්ධයි. එච්චරයි. භව නිරෝධේ ඥානයක් තියාගන්නවා. ඊට පස්සේ භව නිරෝධගාමිනී පටිපදාය ඥානං. ඔන්න ඒ ඥානයක් තියාගන්නවා. ඒ කියන්නේ හේතුව තමයි භවය නිරුද්ධ කරන ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒකමයි එකම පාර. වෙන පාරවල් නැහැ. එතනත් හතර ආකාරයක ඥානය හදා ගන්නවා. ඒක ධම්මේ ඥානයක් විදිහට දිනු කරනවා. අන්වේ ඥානයක් විදිහට දිනු කරනවා. එච්චරයි. ඔය දෙවිදියටම යා ඒක දිනු කරගෙන යනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ තවත් හතර ආකාරයකින් පැහැදිලි කරනවා. මහණෙනි එතනින් පස්සේ බුද්ධ ශ්‍රාවකයා උපාදානයේ පිළිබඳ ඥානයක් හදා ගන්න ඕන. මොකක් පිළිබඳවද? උපාදානයේ ඥානං, උපාදාන සමුදේ ඥානං, උපාදාන නිරෝධේ ඥානං, උපාදාන නිරෝධගාමිනී පටිපදාය ඥානං කියලා හතර තැනකදී උපාදානයේ සම්බන්ධවත් ඥානයක් හදා ගන්න ඕන. එතකොට උපාදානය කියන්නේ මෙයයි. මොනවද උපාදානේ? කාමෝපාදාන, ditthi උපාදාන, අත්වාද සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන. ඔන්න උපාදානේ දන්නවා. කාමෝපාදාන කියන්නේ ඇසට පෙනෙන රූප වලට බැහැ ගන්නවා අපි. කනට ඇහෙන ශබ්ද වලට බැහැ ගන්නවා. මේ විදියට පංචකාමයන්ට බැහැ ගන්නවා. ඊට පස්සේ ඒවා නිසාම කෙලෙස් කාමයකටත් අපි බැහැ ගන්නවා. ක්ලේශ වට්ටේකුත් හදා ගන්නවා. ඔන්න ඔක කාම උපාදාන. ඔක කොයි උපාදානය ගැන පැය ගාණක් බණ කියන්න පුළුවන්. ඊට පස්සේ කාමෝපාදාන, ditthi උපාදාන, දෘෂ්ටි උපාදාන, විවිධ දෘෂ්ටි උපාදාන. දැන් අද වුණත් එහෙමනේ. එක එක දෘෂ්ටි උපාදානිනෝ. ඒ කේන්දරේ පවා උපාදානි වෙලා තියන්නේ අද. ඒවා එක එක දෘෂ්ටි. ඒවා උපාදානි වුණාම හරි අවුල්. ඒවායි සත්‍යතාවයක් තියෙන්න පුළුවන් කේන්දරවල. ඒ වගේ ඇත්තකුත් ඇති. ඒවාට නෙමෙයි අපි ගරහන්නේ. ඒවා මුළු ජීවිතේම තීරණය කරන්න පුළුවන් සාධකයක් විදිහට යාල්ලනවා ඊට පස්සේ. අන්න ඒකයි. මුළු ජීවිතේම විශාල වෙනසක් කරන්න පුළුවන් දෙයක් කේන්දරය කියලා හිතනවා. ඊට පස්සේ යා කේන්දර සරණයි එයාගේ ඔළුවේ තියෙන්නේ. එතකොට තිසරණේට මොකද වෙන්නේ? ඒ කියන්නේ මම කියන්නේ කේන්දර නැකත් ජ්‍යොතිෂය මේ වගේ සත්‍යතාවයක් තියෙන්නේ නැහැ කියලා නෙමෙයි කියන්නේ. ඒවට දෘෂ්ටියක් විදියට බැහැ ගන්නවා. දෘෂ්ටිගත වෙනවා. ඒවටම බැහැලා ඒවම සතුටෙන් පිළි අරගෙන අජ්ජෝසාය තිට්ටති බැහැගෙන ඉන්නවා. හෙම්බිරිසාවක් හැදුනත් කේන්දරය අරගෙන දුවන තැනට බැහැ ගන්නවා. එතකොට ඒක වෙන්නේ මොකද්ද? මොකක් නිසාද? උපාදානයේ පිළිබඳ ඥානෙ නැතිකම නිසා. ditthi උපාදාන. ඊළඟට තියෙනවා සීලබ්බත උපාදාන. මේක නම් අද නෑ වැඩි. බුද්ධ කාලේ හරියට තිබුණා. ගෝරුත, කුක්කුර වෘත ආදී වෘතවලට බුද්ධ ශ්‍රාවකයා අහුවෙලා ගියපු ගතියක් තිබුණා. ඊළඟට අත්වාද උපාදාන. මේක තමයි බරපතල උපාදානයි. මේ ස්කන්ධ ලෝකය, නාම රූප ලෝකය මම, මගේ ආත්මය කියලා උපාදාන කරගන්නවා. ඒකට කියනවා අත්වාද උපාදාන කියලා. එතකොට මේ ආකාරයෙන් හතර ආකාරික උපාදානී දැනගන්නකොට උපාදානී ඥාන. ඔන්න උපාදානී පිළිබඳ නුවණක් තියෙනවා. එතකොට මේ උපාදාන පිළිබඳ නුවණ දැන් මම බණ කියපු නිසා ඇති වුණාද? නෑ. Tamangeම හිතින් විමසන කොට ඒක ඥානයක් වෙන්නේ. මේක අහගත්තට නෙමෙයි. ඥානයක් වෙන්නේ කොහොමද? Tamangeම හිතින් විමසන්න ඕනේ. ඒකනේ බුදුරජාණන් වහන්සේ ඒක දිනු කරගන්න විදියට කිව්වේ මොකද්ද? ඊමස්මින් ධම්මේ ඥානං. ඒක ධර්මී ඥානයක් විදියට දිනු කරගන්න අන්වේ ඥානයක්. මේ උපාදානයේ තියෙන තාක්කල් කවුරුවත් අතීතේ පිරිනිවන් පෑවෙත් නැහැ. අන්වේ ඥානෙ. අනාගතේ පිරිනිවන් පාන්නෙත් නැහැ. එහෙමනම් අතීතේ ඒකේච අතීත මද්ධානං සමනං වා බ්‍රාහ්මණං වා උපාදානං අබ්බුජ්ජන්සු අතීතේත් උපාදානය ගැන මම මේ අවබෝධ කර විදියට අවබෝධ කරලා අතීතේත් රහත් උනේ. ඊට පස්සේ කියනවා ඒකේච අනාගත මද්ධානං සමනං වා බ්‍රාහ්මණං වා උපාදානං අභිජානිස්සන්ති. අනාගතේටත් කවුරු හරි මේ මං හිතන විදිහටම උපාදානය ගැන හිතලා දුරු වුණොත් හැර වෙන ක්‍රමයක් නැහැ කියලා අර ඒ ඇතිවෙච්ච සත්‍ය ප්‍රතිවේද කරගන්නවා. ඒකායන මාර්ගයේ විදිහට. එතකොට මේ ධර්මයට අනුව ගලපා බැලීමෙන් ඔහු තුල ඇති වෙනවා ඥානයක්. සෙය්‍යතිදං ඒතරෙහි ඉමස්මින් අන්වේ ඥානං. අන්නේ ගලපලා බැලීමෙන් අන්වේ ඥානයක් උපදිනවා. ඔන්න ඔහොමයි ඒක ඇති කරගන්නේ. ඊට පස්සේ ඔන්න එතනත් හතරයි. දැන් අපි කිව්වා 16ක්. ඉතින් අපි ඉක්මනට දැන් කියනවා.
දැන් මේ කියන පරියාය තේරෙනවනේ. පරියාය තේරෙන නිසා අන්තිමටම මේක අන්වේ ඥානෙ, ධර්මී ඥානෙ කියන දෙකට ගලප ගන්න විදියක් තියෙනවා. භාවනාවෙන් මේක ධර්මී ඥානයක් විදියටත් අන්වේ ඥානයක් විදියටත් ප්‍රතිවේද කරන්න ඕන. ඔය කවුරු හරි කෙනෙක් ඉන්න පුළුවන් පටිච්ච සමුප්පාද ඉලක්ක කරගෙන භාවනා කරන කෙනෙක් ප්‍රතිඵල නැත්තම් මේ ක්‍රමීර කරලා බලන්න. ධර්මීය ඥානයක් විදියට අදිෂ්ඨාන කරන්න අන්වේ ඥානය. මේකමයි මේක මම මගේ හිතෙන් දකින්න ඕන මේකමයි ඒකායන මාර්ගය කියලා Tamanට හිතන්න අවබෝධයටපත් වෙච්ච කෙනෙක් මේ විදියටයි අවබෝධ කරේ කියලා අන්වේ ඥානයක් විදියට දිනු කරගන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා දැන් ওই උපාදානය ගැනනේ අපි කිව්වේ. එතකොට උපාදානය ගැන කිව්වා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මතක් කළා තණ්හාව සම්බන්ධවත් හතර ආකාරයක ඥානයක් හදාගන්න කියලා. මොකද්ද? දැන් උපාදානය කියන්නේ මෙයයි උපාදාන සමුදය ඥානං උපාදාන සමුදය ඥානයකුත් හදාගන්න. මොකද්ද උපාදානයට හේතුව? උපාදානයට හේතුව හිතේ ඇතිවෙච්ච තණ්හාව. තණ්හාව ඇතිවෙච්ච තැනක තමයි ඔබේ හිත බැඳිලා තියෙන්නේ. නැත්තම් හොඳට කල්පනා කරලා බලන්න ඔබ හිත බැඳුනා නම් ඔබේ හිතේ තණ්හාවක් නෙමෙයිද ඇති වෙලා තියෙන්නේ කියලා. එක්ක රූප තණ්හාවක්, එක්ක ශබ්ද තණ්හාවක්, එක්ක ගඳ සුවඳ පිළිබඳ තණ්හාවක්, එක්ක රස පිළිබඳ තණ්හාවක්, එක්ක පහස පිළිබඳ තණ්හාවක්, එක්ක සිතුවිලි පිළිබඳ තණ්හාවක්. තණ්හාවක් නිසායි ඔබේ හිත බැඳිලා තියෙන්නේ. එහෙනම් උපාදාන සමුදය ඥානං කියන්නේ උපාදානයට හේතුව තණ්හාව කියලා දැනගන්න එක. ඒක Tamanගේම හදවතින් දැනගන්නවා. එච්චරයි. කියන එක නෙමෙයි. ඊට පස්සේ උපාදාන නිරෝධේ ඥානං තණ්හාව නිරුද්ධ වෙනකොට උපාදාන නිරුද්ධයි. ප්‍රතිපදාව ඥානං උපාදානෙ නිරුද්ධ කරන ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඔන්න ඕක දැනගන්නකොට උපාදාන නිරෝධගාමිනී පටිපදාය ඥානෙකුත් උපදිනවා. එහෙම නුවණකුත් ඇති වෙනවා. ඔන්න එතනත් හතර ආකාරයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ මතක් කළා මහණෙනි තවත් සිව් ආකාරයකින් තණ්හාව පිළිබඳ ඥානයත් හදාගන්න. මොකද්ද? තණ්හා ඥානං ඊළඟට භාගතුන් වහන්සේ මතක් කරනවා තණ්හාය සමුදය ඥානං තණ්හාය නිරෝධේ ඥානං තණ්හාය නිරෝධගාමිනී පටිපදාය ඥානං. එතනත් හතර ආකාරයකින් නුවණ හදා ගන්නවා. තණ්හාව කියන්නේ මෙයයි මොනවද තණ්හා? රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. ඔච්චරයි. ඔය හය ගැන හුත්තට උඩට පහළට බලනවා මටත් රූප තණ්හා නේද ඇති වෙන්නේ? මමත් මේ ඊයේ බලද්දි මගේ දරුවා දිහා බලනකොට මට රූප තණ්හාවක් නේද තියෙන්නේ කියලා එයා තමන්ගේ හදවතින් මේක බලනවා. ඊට පස්සේ තණ්හා සමුදය ඥාන. තණ්හාවේ හට ගැනීමට හේතුව මොකද්ද? තණ්හාවේ හට ගැනීමට හේතුව තමයි වේදනාව. විඳින්න යාම. වේදනාව නිරුද්ධ වෙනකොට තණ්හාව නිරුද්ධයි කියලා දැනගන්නකොට තණ්හා නිරෝධේ ඥානයකුත් උපදිනවා. තණ්හා නිරෝධගාමිනී පටිපදාය ඥානං තණ්හාව නිරුද්ධ කරන ප්‍රතිපදාව පිළිබඳ ඥානයකුත් උපදිනවා. මොකද්ද? අරියෝ අට්ටංගිකෝ මග්ගෝ ආර්ය අෂ්ටාංගික මාර්ග. ඔන්න තණ්හාව සම්බන්ධවත් හතර ආකාරයක ඥානයක් හදාගන්න. දැන් ඥානය 44 ආකාරයි. ඒක තමයි අපි මේ කියාගෙන යන්නේ. වේගෙන් කියන්නේ දැන් මේකට කාලේ ඉවර වෙගෙන යනත් නිසා. ඊළඟට පින්වත්නි බුද්ධ ශ්‍රාවකයා විසින් වේදනාවනි තණ්හාවට ඊට පස්සේ වේදනාවම අල්ලගෙන එතනත් හතර ආකාරයක ඥානයක් හදාගන්නවා. මොනවද හතර ආකාරයක? බුදුරජාණන් වහන්සේ වදාළ වේදනාය ඥානං වේදනාය සමුදය ඥානං වේදනා නිරෝධේ ඥානං වේදනා නිරෝධගාමිනී පටිපදාය ඥානං. වේදනාව කියන්නේ මෙයයි කියලා දැනගන්නවා. මොකද්ද වේදනාව? වේදනා හයයි. වේදනාව නිසා ඇතිවෙච්ච තණ්හාත් හයයි නම් වේදනා හතරක් තියෙන්න බෑනේ. චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ගාන සම්පස්සජා වේදනා, જીවහා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා. වේදනා හයයි. වේදනා හයයි. ඔන්න වේදනා හය හොත්තට පැහැදිලිව දැනගන්නකොට වේදනාය ඥානයක් උපදිනවා. වේදනා සමුදය ඥානං. වේදනාවේ හට ගැනීම පිළිබඳවත් ඥානයක් උපදිනවා. මොකද්ද වේදනාවට හේතුව? වේදනාවට හේතුව තමයි ස්පර්ශය. ඔන්න එහෙමනම් ස්පර්ශය නිසා වේදනාව ඇති වෙනවා කියලා ඥානයකුත් හදා ගන්නවා. ස්පර්ශයේ නිරුද්ධ වීමෙන් වේදනාව නිරුද්ධ වෙනවා කියලා ඥානයකුත් හදා ගන්නවා. ඔන්න නිරෝධේ ඥාන. ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨිය ආදාගත්තම තේරෙනවා වේදනාව කියන්නේ මේ තමන්ගේම හිත තමන්ගේම හිතින් අල්ලගෙන දඟලන නැටිල්ලක් දැඟලිල්ලක් තියෙන්නේ. මේ වේදනාව කියලා අල්ලන්න දෙයක් නැහැ. මම මේ රූපය විඳිනවා කියලා හිතුවට මගේම හිත තමයි මගේම හිතින් විඳින්නේ. මොකද මේ රූප දකින්නකොට මා තුලයි ස්කන්ධ ධර්මයන් පහළ වෙන්නේ කියලා හුත්තට සම්මාදිට්ඨිය හදා ගන්නවා. එතකොට මේ වේදනාව Tamanට නොපෙනී යනවා. Tamanටම Tamanගේ හිතින් වේදනාව නොපෙනී යනවා පින්වත්. ඇත්තටම චතුරංග කලුවරකට වැටෙනවා යාගේ හිත. වේදනාව නම් සැප වේදනාවක් දුක් වේදනාවක් අදුක්කම සුඛ වේදනාවක් කුමකවත් රැඳෙන්න ඕනේ නැහැ කියන තැනට යාගේ හිත හැදෙනවා.
බලන්න සම්මා දිට්ඨියෙන් හැදෙන්නේ. ඒකයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ හැමතැනම පෙන්වන්නේ මේකට වැඩ පිළිවෙල විදියට. ඊළඟ එතනත් හතර ආකාරයක නුවණ හදා ගන්නවා. ඊට පස්සේ බලන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ මහණෙනි ස්පර්ශයේ සම්බන්ධවත් නුවණ හතර ආකාරයෙන් හදා. පස්සේ ඥානං, පස්ස සමුදය ඥානං, පස්ස නිරෝධේ ඥානං, පස්ස නිරෝධගාමිනී පටිපදාය ඥානං. ස්පර්ශයේ සම්බන්ධවත් නුවණ හතර ආකාරයකින් හදා ගන්නවා. එතකොට ස්පර්ශය කියන්නේ මොකද්ද? කාය චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස, જીවහා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස. ස්පර්ශේ කාය 6යි. ස්පර්ශයට හේතුවක් දැනගන්න. මොකක්ද ස්පර්ශයට හේතුව? සලායතන පච්චයා පස්සෝ. ආයතන ස්වභාවයයි ස්පර්ශයට හේතුව. මේ ආයතන කියලා දෙයක් නැත්තම් ස්පර්ශයක් නැහැ. එතකොට ස්පර්ශයේ නිරුද්ධ වීම බුදුරජාණන් වහන්සේ ළඟට වදාරනවා පස්ස නිරෝධේ ඥානං. ස්පර්ශයේ නිරුද්ධ වීමේ ඥානයකුත් හදාගන්න. ඇයි? ස්පර්ශයේ නිරුද්ධ. ඒක හරිම ලස්සනයි දැන් මේ රටාව තේරුණොත් නේ. මේක හරි උදව්වක් වෙයි කවදා හරි. සමුදේ උනේ ස්පර්ශයේ සමුදේ උනේ ආයතන නිසා. ස්පර්ශ නිරෝධේ ආයතන නැත්තම් ස්පර්ශයක් නැහැ. අන්න එහෙමයි. ප්‍රතිපදාව සම්මාදිට්ඨිය ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මාදිට්ඨිය හදාගත්තම තේරෙනවා මේ ස්පර්ශය කියන එකත් ඇති වෙලා නැති වෙලා යන එක. එතකොට මේ ප්‍රතිපදාවේ තමයි අර සාපි කියන සාරණව මහා විදර්ශනාවද, බයතුපට්ඨානද, භංග ඥානයේද, සංකාරූපේක්ඛාද, ගෝත්‍ර බුද ඔය කියන්නේ එකී මිකී නොකී ඥාන ගොඩක් අපි කියලා තියෙන්නේ. ඔය 18 ආකාරයකින් කියලා තිනවා, 16 ආකාරයකින් කියලා තිනවා, 11 ආකාරයකින් කියලා තිනවා, නව මහා විදර්ශනාව කියලා ඔක්කොම අයිති අර ආර්ය අෂ්ටාංගික මාර්ගයට. ඔවා කොතනටද අවශ්‍ය කියලාත් බලනවනේ. ඒ ප්‍රතිපදාවට හැමදාමත් ප්‍රතිපදාවෙත් සම්මා සමාධියට අයිති. සම්මා සමාධියට. ඔක්කොම අයිති ප්‍රතිපදාව පැත්තට. ඔන්න එතනත් හතර ආකාරයක ඥානය හදාගන්න. ඊළඟට පින්වත්නි ඊළඟට එයා හදාගන්නවා ආයතන සම්බන්ධවත් හතර ආකාරයක ඥානයක් හදාගන්නවා. සලායතනේ ඥානං, සලායතන සමුදය ඥානං, සලායතන නිරෝධේ ඥානං, සලායතන නිරෝධගාමිනී පටිපදාය ඥානං කියලා එතනත් ඥාන හතරක් හදාගන්නවා. හැබැයි මම මේක නොකියාවට හැම තැනකදීම ධම්මී ඥානයයි අන්වේ ඥානයයි දෙක බලන්න ඕන. මේ කාලය යන නිසා මම කිව්වේ නැත්තේ ධර්මී ඥානයයි අන්වේ ඥානයයි දෙක බලන්න ඕන. ඒ තැන්වලදී හොඳට භාවනාවක් කරනවා නම් මොකද ගොඩාක් අය අපිට කියලා තියෙනවා මේ පටිච්ච සමුප්පාද ඉලක්ක කරගෙන භාවනා කරනවා නමුත් සංවේදී නෑ ඒක තේරෙන්නේ නෑ මේ කායानुපස්සනාවට අයිති ආනාපාන සතිය වගේ එකක් නම් ස්වාමීන් වහන්සේ හොඳට දැනෙනවා හැබැයි මේ පටිච්ච සමුප්පාද මේක ඕන කියලා තේරෙනවා වැඩෙන්නේ නෑ කියලා හේතුව තමයි අර ධම්මී ඥානයයි අන්වේ ඥානයයි ප්‍රතිවේද කරන්නේ නැතිකම. ඒක ප්‍රතිවේද කරනකොට තමයි ඥානෙ බොහොම පිරිසුදු වෙලා අර මේ දේශනාවෙම කියනවා නිතරම අමතද්්වාරං ආගච්ඡම් තිට්ඨති කියලා නිවන් දොරේ හැප්පෙන්න පටන් ගන්නවා කියලා. දැන් ඉතින් යතුරෙන් දොර අරගන්න විතරයි තියෙන. අන්න ඒ වගේ බොහොම ලස්සන කතාවක් නෙමෙයි කියන්නේ. දැන් බලන්න එතකොට මෙතනත් හතර ආකාරයක ඥානෙ හදාගත්තා. සලායතන සම්බන්ධ. සලායතන කියන්නේ මොනවද? චක්කායතන, සෝතායතන ආදී ආයතන 6. එතකොට ආයතන වෙන්නේ මොකක් නිසාද? ආයතනයක් කියලා ආයතන කියන්නේ නාම රූප එකතු වුණාම නැත්තම් ඉන්ද්‍රියක්. දැන් මේ ඇස ඉන්ද්‍රියක් විදියට නිකන් තියෙනවා. නාම ලක්ෂණයයි රූපණ ලක්ෂණයයි දෙක එකතු වෙනකොට ඔන්න ආයතන වෙනවා. එහෙනම් හැම වෙලාවෙම හයම ආයතන නෙමෙයි. හිටි ගමන් ආයතන වෙනවා. හිටි ගමන් නිරුද්ධ වෙනවා. දැන් සලායතනිකුවට ආයතන 6ක්ම ඔබට නැහැ. එක ආයතනයයි මේ වෙලාවේ ක්‍රියාත්මක වෙන්නේ. එක්ක මන ආයතන, එක්ක චක්ක ආයතන, එක්ක සෝත ආයතන. මේවා ආයතන අර නාම රූප එකතු වෙනවා, නිරුද්ධ වෙනවා. එකතු වෙනවා, නිරුද්ධ වෙනවා. හරියට අර ටියුබ් ලයිට් එකක් පත් වෙනවා වගේ. එකතු වෙලා නිරුද්ධ වෙනවා. එහෙනම් හැම වෙලාවකම ආයතන ක්‍රියාත්මකද? නෑ. එක ආයතනයයි ක්‍රියාත්මක. චක්ක ආයතන, සෝත ආයතන, ජීව ආයතන, කාය ආයතන, මන ආයතන ආදී ඔක්කොම එකවර නෑ. එහෙමනම් සලායතන වෙන්නේ මොකක් නිසාද? සලායතන සමුදේ ඥාන. නාම රූප නිසා සලායතන සමුදේ වෙන්නේ. සලායතන නිරෝධේ නාම රූප නිරුද්ධ වෙනකොට සලායතන නිරුද්ධයි. ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය නිරුද්ධ කරන. ඇයි? සම්මා දිට්ඨියෙන් දැනගන්නවා මේවා හටගෙන නිරුද්ධ වෙනවා කියලා. ඊට පස්සේ සම්මා සමාධිය තුලින් එයා හුද්දට භාවනාවෙන් බලනවා ඇත්තද මේ කියන කතාව කියලා. ඒකට උදව් කරනවා සම්මා සතිය. නීවරණ වලින් දොර වහගෙන නීවරණ වලට එන්න නොදී. එතකොට ඒ සම්මා සමාධිය තුලින් යථාභූත ඥානයක් උපදිනවා. ඇත්ත ඔන්න අර ධම්මේ ඥානෙ ස්ථාවර වෙනවා. මේ ඔක්කොම හටගෙන නිරුද්ධ වෙලා යනවා. සීලෙන් ඔය සම්මා සතිය මේ සම්මා සංකප්ප සම්මා වාචා කම්මන්ත ආජීව ඔක්කොම සීලයට අයිති. සීලයට. සීල සමාධි ප්‍රඥාවම ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ. ඒකයි මේ හැමතැනම අරියෝ අට්ටංගිකෝ මග්ගෝ කියන්නේ. හැමතැනදීම.
ඊට පස්සේ පින්වත්නි එතන ඒ වගේ මේ ශ්‍රාවකයා විසින් මේ නාම රූප පිළිබඳව හතරාකාරයක ඥානයක් හදා ගන්න ඕන. නාම රූපේ ඥානං, නාම රූප සමුදය ඥානං, නාම රූප නිරෝධේ ඥානං, නාම රූප නිරෝධගාමිනී පටිපදා ඥාන. නාමයේ මෙයයි රූපේ මෙයයි කියලා දැනගන්නවා. නාමය කියන්නේ අපි කියලා තියෙනවනේ. ඔය නිසා දන්නවා දැන් මේ කියනකොටම ඔළුවට එන්න ඕන. නාම රූප පිළිබඳ නුවණ. නාමය කියන්නේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. රූපේ කියන්නේ සතර මහා ධාතුන් සහ උපාදාය රූප වලට අයිති කොටස. ඔය විදිහට තේරුම් ගන්නවා. රූප ඊට පස්සේ මෙතන අපි දැනගන්නවා නාම රූප සමුදේ. නාම රූප සමුදේ වෙන්නේ මොකක් නිසාද? විඥාණය නිසා. විඥානයක් නැත්තම් නාම රූප කියලා එකක් නැහැ. රූපේ තියෙනවා. විඥානය නැත්තම් නාම නැහෙනේ. හැඟීම් දැනීම් නැහැ. විඥානී ක්‍රියාකාරී නැත්තම් නාම රූප නැහැ. ඒකයි හොඳ ගැඹුරු නින්දකට වැටුණාට පස්සේ නාම රූප නැත්තේ. රූපේ තියෙනවා. හොඳට කට එහෙම තියෙනවා. දිවක් තියෙනවා. ඒ වුණාට ලුණු කැටයක් එහෙම දාලා බලනකොට නිර්වින්දනය කරපු ලෙඩ දැනෙන්නේ නැහැ යාට මොකුත්. අධික වේදනාව දැනෙන්නේ දැන් කාය මේ සම්පූර්ණයෙන් කාය සම්බන්ධ නාම රූප ධර්මයන් එකතු වෙලා නැහැ. ඒ නිසා ඕන කැලලක් කපලා අයින් කරන්න පුළුවන්. නිර්වින්දනය කරාම ඇයි විඥානයේ ක්‍රියාකාරී මට්ටමට නැහැ. එහෙනම් නාම රූප ධර්මයන් පහළ වෙන්නේ විඥානයත් එක්ක. එතකොට විඥානයේ නිද්‍රාවටපත් වෙනවා. ඒ ඇත්තටම తాවකාලික නෙවෙයි සදාකාලිකව නිර්වින්දනය කරනවා වගේ තමයි නිවන කියන්නේත් එක පැත්තකින්. ඒ වගේ එකක්. එතකොට නාම රූප වලට හේතුව විඥානය. විඥානය නිරුද්ධ වෙනකොට නාම රූප නිරුද්ධයි. ඒක සදාකාලිකවම නිරුද්ධ කරන එක තමයි නිවන. විඥානය නිරුද්ධ කරන්න පුළුවන් නිර්වින්දනය කරලා හොඳට තදයට බෙහෙත් ටිකක් එහෙම දීලා නිින්ද යන්න පුළුවන් ඒක කරගන්න ටිකක්. එතකොට විඥානයෙන් සදාකාලිකවම නිරුද්ධ කරාම නාම රූපත් නිරුද්ධයි, සලආයතනත් නිරුද්ධයි, ඔක්කොම නිරුද්ධයි. ඔන්න එතනත් දැනග ප්‍රතිපදාව නිරුද්ධ කරන රහස ආර්ය අෂ්ටාංග මාර්ගය. හරියට නිර්වින්දනය කරන එන්නත වගේ. ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය. සදාකාලික නිර්වින්දනයේට එන්නත තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතනත් හතරාකාරයක නුවණ හදා ගන්නවා. ඊළඟට පින්වත්නි ඊළඟට මේ බුද්ධ ශ්‍රාවකයා විසින් සම්පූර්ණ විඥානයේ පිළිබඳව ඥානය හතරක්. විඥානේ ඥානං, විඥාන සමුදය ඥානං, විඥාන නිරෝධේ ඥානං, විඥාන නිරෝධගාමිනී පටිපදාය ඥානං කියලා හතරාකාරයකින් හදා ගන්නවා. විඥානය කියන්නේ මෙයයි කියලා දැනගන්නවා. විඥානය ඇති වෙන්නේ මෙන්න මේ විදිහට කියලා දැන. විඥානය ඇති වෙන්නේ ඇයි? දැන් මේ දේශනාවට අනුව නම් විඥානයක් ඇති වෙන්නේ සංඛාර නිසා. විඥාණයට හේතුව නාම රූප පත්‍ය විඥානං කියලා ඔය මහා නිදාන වගේ සූත්‍රවල කියලා තියෙනවා. නමුත් අපි මේ දේශනාවට අනුවනේ තේරුම් ගන්න ඕන. මේ දේශනාවට අනුව භාග්‍යවතුන් වහන්සේ මේ ඥානේ මේ ඥාන වත්තු සූත්‍රය කියන්නේ විඥාණයට හේතුව සංඛාර කියලා. සංස්කාරය. හරිනේ විඥානේ බහින්නේ සංස්කාරයට අනුවනේ. සංස්කාරයට අනුව තමයි විඥානේ බහින්නේ. පිනට අනුවත් විඥානේ බහිනවා, පවට අනුවත් බහිනවා, ධානයට අනුවත් බහිනවා. පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනිඤ්ඤාභි සංකාර. එහෙනම් විඥානයේ සංකාර නැත්නම්, පිනත් නැත්නම්, පවත් නිරුද්ධයි නම්, පිනත් නිරුද්ධයි නම්, ධානයත් නිරුද්ධයි නම් විඥානේ පිහිටන්නේ. සංකාර නිරුද්ධ වෙනකොට විඥානේ නිරුද්ධ වෙලා යනවා. ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය. නිරුද්ධ කරනවා නම් එකම මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. නැත්නම් වරදින්න පුළුවන් යාට. ඊළඟට සංකාරයේ පිළිබඳවත් හතරාකාරකින් නුවණ හදා ගන්නවා. මොකද්ද? සංකාරේසු ඥානං, සංකාර සමුදය ඥානං, සංකාර නිරෝධේ ඥානං, සංකාර නිරෝධගාමිනී පටිපදාය ඥානං කියලා හතරයි. සංකාර කියන්නේ මොනවද? අර පින පව ධාන සිත් පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනිඤ්ඤ. මෙතන සංකාර පටිච්ච සමුප්පාද පංචස්කන්ධ විභාගයේ වහිම ගලපන්න එපා. එහෙම නැත්නම් කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කියලා රහතන් වහන්සේගේ හිතේ නිරුද්ධ වෙන සංකාර මිනිසු මේව මෙතනට ගලපනවා. ලොකු පැටලිල්ලක් තියෙනවා. සංකාර කිනොට ඔක්කොම සංකාර එකයි කියලා හිතාගෙන ඉන්නවා. එහෙම නෑ පින්වත්නි. මෙතන සංකාර කිව්වෙ එතකොට පිනටයි පවටයි ධානසිතටයි. මේ දේශනාවට අනුවනේ අපි කතා කරගන්න ඕනේ. සංකාරයට හේතුවක් දැනගන්න. මොකද්ද සංකාරයට හේතුව? අවිද්‍යාව. අවිද්‍යා සමුදයෝ සංකාර සමුදය. අවිද්‍යාව නිසා සංකාර වෙන්නේ. අවිද්‍යාව තිබ්බොත් එතන සංකාර හැදෙනවා. අවිද්‍යාව නිසා මිනිසු පින් කරන්නේ, පව් කරන්නේ, ධාන කරන්නේ, ඔක්කොම කරන්නේ අවිද්‍යාව නිසා. අවිද්‍යාව නිරුද්ධ වෙනකොට සංකාර නිරුද්ධයි. ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඔන්න ඔය විදියට දකින්නකොට ඔන්න 44ම මම කිව්වා. ඔය 44 ඔය විදියට දකින්නකොට පින්වත්නි මේක දැනගන්නකොට මේක Tamanගේම හදවතින් දැනගන්නකොට ඉමස්මින් ධම්මේ ඥානං ධර්මී ඥානයක් උපදිනවා. Tamanගේ හිතින් දැනගන්නකොට. දැන් අහගෙන ඉන්නකොටම නෙමෙයි හිතෙන්ම දකිනවා. මගේ සංකාර මෙහෙමයි, මගේ විඥානය මෙහෙමයි, නාම රූප මෙහෙමයි, සලආයතන. Tamanගේ කතාව දකිනවා. ඒකේචි අතීත මද්ධානං සමනං වා බ්‍රාහ්මණං වා. අතීතේ ශ්‍රමණේ බ්‍රාහ්මණේ අවබෝධ කළා නම් මේකමයි අවබෝධ කළේ, මේ විදියටමයි අවබෝධ කළේ කියලා ප්‍රතිවේද කරගන්නවා.
ඊළඟට ඒකේචි අනාගත මද්දානං සමනං වා බ්‍රාහ්මණං වා අනාගතයේත් මේ විදියට ශ්‍රමණේක් බ්‍රාහ්මණේක් මේ විදියට කරා නම් මම මේ දැන් දැනගත්තේ යම් විදියකටද මම මේ දැන් දැනගත්තේ ධර්මීය ඥානි යම් විදියට ඒ විදියටමයි අවබෝධ කළේ කියලා ප්‍රතිවේද කරගන්නවා දෙවියෙකුටවත් හොල්ලන්න බැරි වෙන්නේ. ඒක හොල්ලන්න බෑ කාටවත්. ඒකයි සෝතාපන්න වෙච්ච කෙනෙකුට දෙවියෙක් ඇවිල්ලා කිව්වත් එයාගේ සද්ධාව කිසි වෙලාවක වෙනස් වෙන්නේ නැත්තේ. මේ විදියට ගලපා බලනකොට එයාගේ ඇති වෙනවා අන්වයේ ඥානයක්. අන්වේ ඥානයක් ඇති වෙනකොට යතෝකෝ බික්කු අරිය ශාවකෝ ඉමාය ද්වේ ඥානානි පරිසුද්ධං හුන්ති පරියෝදාතං. ඔන්න යා මේ ඥාන දෙක ඇති වෙනකොට මාර්ග ඥානයයි මේ ප්‍රතිවේක්ෂණා ඥානයයි දෙක සම්පූර්ණ කරගන්නවා. මොකද මාර්ග ඥානය ඉදිරියට යනවා. දැන් මෙයාට සෝතාපන්න වීම දක්වාම ඉස්සරහට යනවා. ප්‍රතිවේක්ෂණා ඥානයත් උපදව ගන්නවා. ඒ විදිහට යනකොට ආර්ය ශාවකෝ දිට්ඨි සම්පන්නෝ ඉතිපි. ඔන්න දිට්ඨි සම්පන්නයි දැන්. දැන් එයා දිට්ඨි සම්පන්න සම්මා දිට්ඨියට ඇවිල්ලා ඉන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා දස්සන සම්පන්නෝ ඉතිපි. දැන් දර්ශන සම්පන්නයි. ඊළඟට අගතෝ ඉමන් සද්ධම්මං ඉතිපි. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මාර්ග දර්ශනයෙන් යුක්තයි මාර්ග සද්ධර්මයට පැමිණිය කෙනා කියන්නේ එයාට. ඊළඟට ඉමන් සද්ධම්මං ඉතිපි සෙක්කේන ඥානේන සමන්නාගතෝ ඉතිපි. සම්පූර්ණයෙන්ම පින්වත්නි සද්ධර්මයේ දකින්න කෙනා කියන්නේ යාට. ඊළඟට දහම් සැඩපහරට පැමිණිය කෙනා කියන්නේ එයාට අමතද්්වාරං ආගච්ඡන් තිට්ඨති ඉතිපි. නිවන් දොරේ හැප්පෙන කෙනා කියන්නේ එයාට. ඔන්න සද්ධර්මයේ නැමැති ආලෝකයේ දැන් පැතිරිලා ඊවරයි. යා යුතු මඟ හොඳට පේනවා. ඇයි? සද්ධර්මයේ නැමැති ආලෝකය ඝන අවිද්‍යා අන්ධකාරයට දැල්විලා හමාරයි. ඒ නිසා යා යුතු මඟ දැන් හොඳට පේනවා. දැන් ඉතින් හිතේ හැටියට මේක ප්‍රතිවේද කරගෙන වඩන්නයි තියෙන්නේ. හැමදෙනා